දරුවන් දරුවනි සුබ දවසක්. අද අපි කතා කරන්න යන්නේ 10 ශ්‍රේණියේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂය යටතේ 5 වෙනි ඒකකයේ මල්ල ක්‍රීඩා ගැන දැනුවත් වෙමු පාඩම. අපි මුලින්ම මේ පාඩමේ මල්ල ක්‍රීඩා වර්ගීකරණය හා තරඟ ඇවිදීම ගැන බලමු. මල්ල ක්‍රීඩා ඇවිදීම, දිවීම, පැනීම හා විසිකිරීම මිනිසාගේ පරිණාමයත් සමග පැවතෙන ස්වාභාවික ක්‍රියාකාරකම් සමූහයක් කියලා ඔබ දැනටමත් දන්නවා. පසු කාලීනව මේවා දියුණු වෙලා නූතන මල්ල ක්‍රීඩා ඉසව් බිහිවිලා තියෙනවා. සංවිධානාත්මක ලෙස මල්ල ක්‍රීඩාව ආරම්භ වූයේ ඩීසී බව කියවෙනවා. ශ්‍රී ලංකාවට මල්ල ක්‍රීඩාව හඳුන්වලා දීලා තියෙන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයෝ විසින්. දැන් අපි මල්ල ක්‍රීඩා වර්ගීකරණය ගැන කතා කරමු. ඇවිදීමේ හා දිවීමේ ඉසව් දුර ප්‍රමාණය අනුවද, පැනීම ඉසව් ඉපිලෙන ආකාරය අනුවද, විසිකිරීම ඉසව් විසිකරනු ලබන ආකාරය හා උපකරණ අනුවද වර්ගීකරණය කරලා තියෙනවා. ඒ අනුව පළවෙනි එක ජවන හා පිටිය, දෙවෙනි එක තරඟ ඇවිදීම, තුන්වෙනි එක මාර්ග ධාවන, හතරවෙනි එක රට හරහා දිවීම, පස්වෙනි එක කඳු දිවීම. මල්ල ක්‍රීඩා වර්ගීකරණයට අනුව අපි මුලින්ම ඉගෙන ගන්න ජවන හා පිටිය ඉසව් පිළිබඳව. එයින් අපි මුලින්ම කතා කරමු ජවන ඉසව් පිළිබඳව. ජවන ඉසව් කෙටි දුර, මැදි දුර හා දිගු දුර ලෙස කොටස් තුනකට බෙදා දැක්වෙනවා. එයින් කෙටි දුර ඉසව් ලෙස මීටර් 100, මීටර් 200, මීටර් 100 කඩුළු, මීටර් 110 කඩුළු, මීටර් 100 සහාය දිවීම, මීටර් 400, මීටර් 400 කඩුළු හා මීටර් 400 සහාය දිවීම දක්වන්න පුළුවන්. ඊළඟට අපි බලමු මැදි දුර ඉසව් පිළිබඳ. මැදි දුර ඉසව් වලට අයත් වෙන්නේ මීටර් 800, මීටර් 1500, මීටර් 3000, මීටර් 5000 ස්ටිපල් චේස්. අවසාන වශයෙන් දිගු දුර සඳහා මීටර් 10000 දක්වන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ පිටි ඉසව් යටතේ පැනීම් හා විසිකිරීම ගැන. පැනීම්, තිරස් පැනීම් හා සිරස් පැනීම් කියලා කොටස් දෙකකට බෙදෙනවා. තිරස් පැනීම් වලට උදාහරණ විදිහට දුර පැනීම, තුන් පිම්ම අපිට ගන්න පුළුවන්. ඒ වගේම සිරස් පැනීම් වලට උදාහරණ විදිහට උස පැනීම හා රිටි පැනීම ගන්න පුළුවන්. හොඳයි, ඊළඟට විසිකිරීම යටතේ කවපෙත්ත විසිකිරීම, හෙල්ල විසිකිරීම, මිටිය විසිකිරීම හා යගුලිය දැමීම ගන්න පුළුවන්. ඊළඟට මල්ල ක්‍රීඩා වර්ගීකරණය යටතේ කතා කරන්නේ තරඟ ඇවිදීම ගැන. පිරිමි කිලෝමීටර් 20 හා කිලෝමීටර් 50 තරඟ පැවැත්වෙන අතර කාන්තාවන් සඳහා කිලෝමීටර් 20 තරඟ පැවැත්වෙනවා. ඊළඟට මල්ල ක්‍රීඩා වර්ගීකරණයේ තියෙන මාර්ග ධාවන තරඟ. මාර්ග ධාවන තරඟ අර්ධ මැරතන් තරඟ තියෙනවා, මැරතන් තරඟ තියෙනවා, මාර්ග ධාවන සහාය දීම් තරඟ තියෙනවා. හොඳයි. ඊළඟට රට හරහා දිවීම පිරිමි සහ කාන්තා වශයෙන් කොටස් දෙකකට බෙදලා තරඟ පවත්වනවා. කඳු දිවීම පවත්වන්නේ පිරිමි හා කාන්තා වශයෙන්. ප්‍රයාම තරඟ. ජවන හා පිටිය ක්‍රීඩා තරඟ යටතට ගැනෙන ප්‍රයාම තරඟ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කරනු ලබන ඉසව් සංඛ්‍යාව අනුව ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඒවා නම් ප්‍රංච ප්‍රයාම, සප්ත ප්‍රයාම සහ දස ප්‍රයාම වශයෙන්. පංච ප්‍රයාම පිරිමි තරඟයක් වෙන අතර ඒ සඳහා දුර පැනීම, හෙල්ල විසිකිරීම, මීටර් 200 කෝපෙත්ත විසිකිරීම හා
මීටර් 1500 ඉසව් ඇතුළත් වෙනවා. සප්ත ප්‍රයාම කාන්තා තරඟයක් වෙන අතර මීටර් 100 කඩුළු උස පැනීම, යගුලිය දැමීම, මීටර් 200 දුර පැනීම, හෙල්ල විසිකිරීම හා මීටර් 800 ඉසව් ඇතුළත් වෙනවා. දස ප්‍රයාම පිරිමි හා කාන්තා දෙපාර්ශ්වයම සම්බන්ධ වෙන ඉසව්වක්. මේ සඳහා මීටර් 100 දුර පැනීම, යගුලිය දැමීම, උස පැනීම, මීටර් 400, මීටර් 110 හා මීටර් 100 කඩුළු, කවපෙත්ත විසිකිරීම, රිටි පැනීම, හෙල්ල විසිකිරීම හා මීටර් 1500 ඉසව් ඇතුළත් වෙනවා. දැන් අපි තරඟ ඇවිදීම පිළිබඳව සාකච්ඡා කරමු. ඇවිදීම සියලු දෙනා විසින්ම කරනු ලබන සාමාන්‍ය ක්‍රියාවක්. මෙය මිනිසාට ස්වාභාවිකව ලැබී ඇති චාලක හැකියාවක් කියලා කියන්න පුළුවන්. පසු කාලීනව ඇවිදීමද තරඟකාරී ඉසව්වක් බවට පරිවර්තනය වෙලා. සාමාන්‍ය ඇවිදීමට වඩා තරඟ ඇවිදීමෙහි යම් යම් වෙනස්කම් ඇතත් පොදු ලක්ෂණද දකින්න තියෙනවා. තරඟ ඇවිදීමේ අවදි. තරඟ ඇවිදීමේදී සෑම පියවරක්ම අවදි දෙකකින් යුක්ත වෙනවා. තනි ආධාරක අවදිය. ක්‍රීඩකයා එක් ආධාරක පතුලකින් පොළව හා සම්බන්ධව සිටින අවදිය. මෙහිදී ඉදිරියට ගමන් කිරීමට වේගයක් ඇති කර ගැනීමත් ඉදිරි පතිත කිරීම සඳහා නිදහස් පාදය සූදානම් කර ගැනීමත් සිද්ධ වෙනවා. දෙවෙනි එක ද්විත්ව ආධාරක අවදිය. ක්‍රීඩකයා පාද පතුල් දෙකෙන්ම පොළව හා සම්බන්ධව සිටින අවදිය. පොළව හා සම්බන්ධතාව නොකඩවා පවත්වා ගැනීමට මේ අවදිය අවශ්‍ය වෙනවා. නිවැරදි තරඟ ඇවිදීමකදී ශාරීරික ක්‍රියාකාරීත්වය ගැන බලමු. පළමුවෙන්ම පාදවල ක්‍රියාකාරීත්වය. පළමුව පාදයේ යටිපතුලේ විලුඹද, දෙවනුව ගෝලය කොටසද, අවසානයේදී පා ඇඟිලිද වශයෙන් පිළිවෙලින් පාදවල පතුල පොළව හා ස්පර්ශ කරනවා. ඉදිරියට ගමන් කිරීම සඳහා පසු පාදයෙන් වේගවත් හා ශක්තිමත් තල්ලුවක් ලබා දෙන්න ඕනේ. ඉදිරි පාදයේ ඇඟිලි හා දණහිස් සංදිය කෙලින් ඉදිරියට යොමු වෙලා තියෙන්නත් ඕනේ. ඍජු රේඛාවක් ඔස්සේ පාද තබන්නත් ඕනේ. ඉදිරි පාදයේ බිම පතිත වනතුරු පසු පාදයේ ඍජුව තියෙන්නත් ඕනේ. දැන් අත්වල ක්‍රියාකාරීත්වය. උරහිස් ලිහිල්ව තබා ගැනීම හරිම වැදගත්. වැලිමිට සංදියෙන් අංශක 90ක් පමණ නවලා අත් උරහිසෙන් වේගයෙන් ඉදිරියට හා පසුපසට චලනය කරන්න ඕනේ. ඒ වගේම උකුල ක්‍රියාකාරීත්වය. උරහිස් අක්ෂය හා උකුල් අක්ෂය මාරුවෙන් මාරුවට ඉහළට හා පහළට චලනය වෙනවා. එනම් ඍජු වන පාදයේ උකුල ඉහළට යන අතර එම පැත්තේ උරහිස් පහතට යොමු වෙනවා. අවසාන වශයෙන් තරඟ ඇවිදීමට අදාළ නීති රීතිත් අපි දැනගන්න ඕනේ. තරඟ ඇවිදීමේදී පියවර තැබීමට අදාළ නීති දෙකක් බලපැවැත්වෙනවා. තරඟ ඇවිදීමේදී සෑම විටකම එක් පාදයක් පොළව හා සම්බන්ධව තිබෙන පරිදි පියවර තැබිය යුතුයි. එනම් පසු පාදයේ පොළවෙන් එසවීමට පෙර ඉදිරි පාදයේ පොළව හා ස්පර්ශය විය යුතුයි. ඉදිරි පාදයේ පොළව මත තබන පළමු මොහොතේ සිට සිරස් පිහිටීමට පැමිණෙන තෙක් එම පාදයේ දණහිස් නොනැමී ඍජුව තිබිය යුතුයි. තරඟ ඇවිදීමේදී විනිසුරු නිල සංඥා දෙකක් තියෙනවා. තරඟ ඇවිදීමේ නීති අනුගමනය නොකළහොත් ක්‍රීඩකයින්ට පෙන්වීමට පහත සංකේත යොදා ගන්නවා. පළවෙනි රූපයෙන් පෙන්වන්නේ පොළව හා සම්බන්ධතාවය නැතිවීම. දෙවෙනි රූපයෙන් පෙන්වන්නේ දණහිස නැවීම.
මෙතෙක් කතා කළ දේවල් පිළිබඳව ඇති මේ අභ්‍යාසය සම්පූර්ණ කරන්න. දැන් අපි මළල් ක්‍රීඩා වර්ගීකරණයේ තවත් වැදගත් අංගයක් වෙන ධාවන ඉසව් ගැන සාකච්ඡා කරමු. ධාවන තරඟ. ධාවනය හෙවත් දිවීම අපි සියලු දෙනාම විසින්ම කරනු ලබන සාමාන්‍ය ක්‍රියාවක්. මෙය මිනිසාට ස්වාභාවිකව ලැබී ඇති චාලක හැකියාවක්. පසු කාලීනව දිවීමද තරඟකාරී ඉසව්වක් බවට පරිවර්තනය වෙලා. ඒ අනුව දිවීම දුර ප්‍රමාණය අනුව ඉසව් වශයෙන් වෙන්කර තරඟ වැදීම සිදු කරනු ලබනවා. ධාවන තරඟ ආරම්භය. කෙටි දුර ධාවන තරඟ සඳහා ආරම්භය ඉතා වැදගත් වෙනවා. ආරම්භයේ සුළු ප්‍රමාදයක් තරඟය පරාජය වීමට ප්‍රධාන හේතුවක් වෙනවා. ආරම්භය හිටි ඇරඹුම සහ කුදු ඇරඹුම කියලා කොටස් දෙකකට බෙදෙනවා. කුදු ඇරඹුම, කෙටි ඇරඹුම, මැදුම් ඇරඹුම, දිග ඇරඹුම කියලා තවත් කොටස් තුනකට බෙදෙනවා. හිටි ඇරඹුම. හිටි ඇරඹුම යොදා ගනු ලබන්නේ මීටර් 400ට වඩා වැඩි ධාවන ඉසව් සඳහායි. හිටි ආරම්භය සඳහා විධාන දෙකක් ලබා දෙනවා. 1 සැරසෙන්, 2 යා. හිටි ආරම්භයේ අවදි. සැරසෙන් අවස්ථාව. හුරු පාදය ආරම්භක රේඛාවට ඉතාම ආසන්නව ද අනෙක් පාදය පහසු ආකාරයට පසුපසට තබා සිට ගන්නවා. ඉදිරි පාදයට විරුද්ධ අත වැලමිටෙන් නවා ඉදිරියෙන් තබාගෙන අනෙක් අත පිටුපසින් තබා ගන්නවා. ඉදිරි දන හිස මදක් නවා කඳ ඉදිරියට යොමු වී තිබීම මෙම රූප සටහනින් දකින්න පුළුවන්. යාවස්ථාවේ සිද්ධ වෙන්නේ වෙඩිහඬ සමගම ක්ෂණිකව පසු පාදයේ ඉදිරියට ගෙන නික්මීමයි. කුදු ඇරඹුම. මීටර් 400 ඇතුළු ඊට අඩු සියලුම ඉසව් සඳහා කුදු ඇරඹුම භාවිතා කිරීම අනිවාර්යයි. නිවාසාන්තර හා සාමාන්‍ය ක්‍රීඩා තරඟ සඳහා ආරම්භක පුවරු භාවිතා නොකළත් ජාතික හා ජාත්‍යන්තර තරඟ සඳහා ආරම්භක පුවරු යොදා ගැනීම අනිවාර්යයි. කුදු ආරම්භය සඳහා විධාන 3ක් තියෙනවා. 1 සැරසෙන්, 2 වෙන්, 3 යා. කුදු ආරම්භයේ අවදි. සැරසෙන් අවස්ථාව. පළමුවෙන්ම අත් දෙකම ආරම්භක රේඛාවට ආසන්නව හා සමාන්තරව පොළවේ ස්පර්ශ වී තිබීම අත්‍යවශ්‍යයි. පතුල් දෙකම ආරම්භක පුවරුවේ තබාගත යුතුය. පිටුපස පාදයේ දන හිස පොළව හා ස්පර්ශ වී තිබීම අනිවාර්යයි. දෑත් උරහිස් මට්ටමේ පළලට මදක් ඈතින් තබාගත යුතුය. දෑත්වල ඇඟිලි ආරුක්කුවක හැඩයට තබාගත යුතුය. හිස සිරුරේ පිටුපස හා සම මට්ටමක පිහිටිය යුතුය. ආරම්භක රේඛාවට සෙන්ටිමීටර් 20ක් 30ක් පමණ ඉදිරියෙන් දෑස් යොමු වී තිබීම වැදගත්. වෙන් අවස්ථාව. දන හිස් දෙකම ඉහළට එසවෙනවා. ඉදිරි පාදයේ දන හිස අංශක 90ක්ද පසුපස පාදයේ දන හිස අංශක 110ක් 130ක් පමණ වනසේ පිහිටනවා. උරහිස් මට්ටමට වඩා උකුල් ප්‍රදේශයේ ඉහළින් පිහිටනවා. ශරීරයේ බර මේ මොහොතේ දෑත් මත තමයි රඳා පවතින්නේ. ඉදිරියට තල්ලු වීමේ අවධිය. දෙපතුලින් ආරම්භක පුවරුව තල්ලු කිරීමත් සමග සිරුර ඉදිරියට එසවෙනවා. දෙයත් පොළවේ ස්පර්ශයෙන් ඉවත් වී ඉදිරියෙන් තබන පාදයට විරුද්ධ අත ඉදිරියටත් අනෙක් අත වේගයෙන් පසුපසටත් පැද්දෙනවා. කඳ ඉදිරියට තල්ලු වීමත් සමග පසු පාදය ඉක්මනින් ඉදිරියට පැමිණෙනවා. ඉදිරියට තල්ලු වීමත් සමග උකුල පෙදෙස හා දන හිස
දිගහැරී පවතිනවා. දැන් අපි කතා කරන්නේ තරඟ ආරම්භයේදී සිදුවන වැරදි පිළිබඳව. තරඟකරුවෙකු සැරසීමට හෝ වෙන් ඉරියව්ව සම්පූර්ණ කිරීමට අනවශ්‍ය කාලයක් ගැනීම වරදක්. ශබ්දයකින් හෝ වෙන යම් අයුරකින් අනෙක් ක්‍රීඩකයන්ට බාධා වන ලෙස ආරම්භය ගැනීම තවත් වරදක්. වෙඩිහඬට පෙර තමා සිටින ඉරියව්ව වෙනස් කර ආරම්භක චලනය පටන් ගැනීම තවත් වරදක්. ඉහත වරදක් වූ විට පළමු අවස්ථාවේදීම ක්‍රීඩකයා තරඟයෙන් ඉවත් කිරීම සිද්ධ වෙනවා. මේ සඳහා ආරම්භක නිලධාරියා විසින් ඔබට රතු කාඩ් පතක් පෙන්වනු ලබනවා. ධාවන තරඟයක් පටන් ගත්තා නම් අපි ධාවන තරඟ අවසානයක් ගැන කතා කරන්න ඕනේ. සෙන්ටිමීටර් 5 පළල ධාවන දිශාවට ලම්බ වූ රේඛාව අවසානය දැක්වෙනවා. එම අවසාන රේඛාවේ පිහිටි ධාවන දිශාවට ළඟම ධාරයෙන් අවසානය සිද්ධ වෙනවා. අවසාන රේඛාවේ ධාවන දිශාවට ළඟම ධාරය සමග සාධන සිරස් තලයට ක්‍රීඩකයින්ගේ කඳ කොටස කවන්දය කියන්නේ හිස් අත් පා හැර ඉතිරි කොටස යොමු වන අනුපිළිවෙල අනුව ජයග්‍රාහකයින් තීරණය වෙනවා. තරඟ අවසාන රේඛාවට පෙර තබන අවසාන ධාවන පියවරේදී සිරුරේ කවන්දය කොටස තරමක් පෙරට කිරීම නිවැරදි අවසානයක ශිල්පීය ක්‍රමය වෙනවා. ධාවන අභ්‍යාස. ධාවන වේගය වැඩි කිරීමට නිවැරදි ධාවන ශිල්පීය ක්‍රමය මෙන්ම ධාවන අභ්‍යාසද වැදගත් වෙනවා. ධාවන අභ්‍යාස තුළින් පහත සඳහන් කාර්යයන් ඉෂ්ට වෙනවා. අත් හා පාද නිවැරදි චලන ඔස්සේ බලය ලබා ගැනීම. 2. ධාවන පියවරක නිවැරදි චලන ව්‍යුහය හා රිද්මය ලබා ගැනීම. 3. ධාවනයේදී නිවැරදිව කඳ කොටස තබා ගැනීම. 4 වෙනි එක ස්නායු හා පේශී සමායෝජනය කිරීම. 5. ධාවනයට අදාළ වන පේශී හා සන්ධි කාර්යක්ෂම කිරීම. 6. වේගය දියුණු වීම. 7. ශාරීරික යෝග්‍යතාව වර්ධනය වීම. ධාවන අභ්‍යාස. රනින් A. දනහිස් ඉදිරියට හා ඉහළට ඔසවමින් මාර්ච් කිරීම හෝ ස්කිප් කිරීම හෝ සෙමින් දිවීම. ධාවන අභ්‍යාස රනින් B. දනහිස් ඉදිරියට හා ඉහළට ඔසවා පාදය දිගහැර පොළොවෙහි තබමින් ඇවිදීම ස්කිප් කිරීම හෝ සෙමින් දිවීම. ධාවන අභ්‍යාස රනින් C. පාද පිටුපසට නවා විලුඹ පසුපසෙහි වද්දවමින් ඇවිදීම හෝ සෙමින් දිවීම. ඊළඟට අපි කතා කරන්නේ සහාය දිවීම. සහාය දිවීමේ ප්‍රධාන අංගය වන්නේ යෂ්ටි හෝමාරුව. නැත්නම් වැදගත්ම කොටස කියන්නේ යෂ්ටි හෝමාරුව. ඉදිරියට ධාවනය කරන ක්‍රීඩකයා යෂ්ටිය ලබා ගන්නේ තම ශරීරයේ කුමන පැත්තෙන්ද යන්න මත පදනම්ව යෂ්ටි හෝමාරුව වර්ග කරනවා. 1. ඇතුළත මාරුව. 2. පිටත මාරුව. 3. මිශ්‍ර මාරුව. ඇතුළත මාරුව. මොකද්ද මේ ඇතුළත මාරුව? යෂ්ටිය රැගෙන එන ක්‍රීඩකයා දකුණතින් යෂ්ටිය රැගෙන එන අතර යෂ්ටිය ලබා ගන්නා ක්‍රීඩකයා තම වමතින් යෂ්ටිය ලබා ගැනීමයි. පිටත මාරුව. පිටත මාරුවේදී සිද්ධ වෙන්නේ යෂ්ටිය රැගෙන එන ක්‍රීඩකයා වමතින් යෂ්ටිය රැගෙන එන අතර යෂ්ටිය ලබා ගන්නා ක්‍රීඩකයා තම දකුණතින් යෂ්ටිය ලබා ගැනීමයි. මිශ්‍ර මාරුව. සහාය දීමේදී තරඟකරුවන් පිටත හා ඇතුළත මාරුව යන ආකාර දෙකෙන්ම මාරුවෙන් මාරුවට භාවිතා කිරීම මිශ්‍ර මාරු ක්‍රමයයි. මිශ්‍ර මාරුවේදී යෂ්ටි හෝමාරු වන ආකාරය ගැන බලමු. පළමු ධාවකයා යෂ්ටිය
දකුණු අතින් රැගෙන එන්නේයි අනුමාන කරමු. පළමු දාවකයා දකුණු අතින් යෂ්ටිය රැගෙන යනවා. දෙවන දාවකයාගේ වමතට යෂ්ටිය ලබා දෙනවා. එතකොට සිද්ධ වෙන්නේ ඇතුළත මාරුවක්. ඊළඟට දෙවන දාවකයා යෂ්ටිය වමතින් රැගෙන යනවා. තුන්වන දාවකයාගේ දකුණු අතට යෂ්ටිය ලබා දෙනවා. එතෙන්දි වෙන්නේ පිටත මාරුවක්. තුන්වන දාවකයා දකුණු අතින් යෂ්ටිය රැගෙන යයි. සිව්වන ක්‍රීඩකයාගේ වම් අතට යෂ්ටිය ලබා දීමක් සිද්ධ වෙනවා. ආයමත් සිද්ධ වෙන්නේ ඇතුළත මාරුවක්. දැන් අපි බලමු සහාය දිවීමේ නීති රීති. යෂ්ටිය පහත දැක්වෙන ප්‍රමාණවලින් යුක්ත විය යුතුයි. යෂ්ටියේ දිග සෙන්ටිමීටර් 28ත් 30ත් අතර විය යුතුයි. යෂ්ටියේ වට ප්‍රමාණය සෙන්ටිමීටර් 12ක් 13ක් පමණ විය යුතුයි. යෂ්ටිය බර ග්‍රෑම් 50කට නොඅඩු විය යුතුයි. යෂ්ටි හුවමාරු කලාපය තුලදී පමණක් යෂ්ටිය හුවමාරුව සිදු විය යුතුමයි. යෂ්ටි හුවමාරුවේදී යෂ්ටිය අතින් අත හුවමාරු විය යුතුයි. යෂ්ටිය දෙන අවස්ථාවේදී යෂ්ටිය බිම වැටුණහොත් යෂ්ටිය ලබා දෙන ක්‍රීඩකයා විසින්ම යෂ්ටිය අහුලා දිය යුතුයි. ලබා ගන්නා විසින් යෂ්ටිය අහුලා ගැනීම නීති විරෝධී ක්‍රියාවක්. තරගයේ අවසන් වනතුරුම යෂ්ටිය රැගෙන යා යුතුයි. යෂ්ටිය හුවමාරුවෙන් පසු වෙනත් ක්‍රීඩකයන්ට බාධා වන ලෙස මන්තිරු අවිහරය කිරීම නීති විරෝධී වෙනවා. මේ තියෙන යෂ්ටි හුවමාරු කලාපය. මේකේ AB මීටර් 10ක් පෙන්නලා තියෙනවා. A තරණ කලාපය. BC මීටර් 20ක් පෙන්නලා තියෙනවා. මීටර් 20ක් හුවමාරු කලාපයේදී තමයි ඔබ යෂ්ටිය මාරු කරන්නේ. දැන් ඔබ උගත් ධාවන තරඟ යටතේ ඇති මෙම අභ්‍යාසය සිදු කරන්න. දැන් මලල ක්‍රීඩා වල ඇති පැනීම් ඉසව් ගැන අපි කතා කරමු. පැනීම් ඉසව්. පැනීම අප සියලු දෙනා විසින්ම කරනු ලබන සාමාන්‍ය ක්‍රියාවක්. මේ මිනිසාට ස්වාභාවිකව ලැබී ඇති චාලක හැකියාවක්. පසු කාලීනව පැනීමද අනෙක් ඉරියව් මෙන්ම තරඟකාරී ඉසව්වක් බවට පරිවර්තනය වෙලා. ඒ අනුව පැනීම පනිනු ලබන දිශාව අනුව ඉසව් වශයෙන් වෙන්කර තරඟ වැදීම සිදු කරනු ලබනවා. පැනීම් ඉසව් වර්ගීකරණය. මල්ල ක්‍රීඩා වර්ගීකරණයේ පැනීම් ඉසව් 4ක් තියෙනවා. පැනීම් ඉසව් කොටස් දෙකකට බෙදෙනවා. තිරස් පැනීම්, සිරස් පැනීම්. තිරස් පැනීම් යටතේ දුර පැනීම, තුන් පිම්ම උදාහරණ වලට ගන්න පුළුවන්. සිරස් පැනීම් වලට උස පැනීම හා රිටි පැනීම ගන්නත් පුළුවන්. දුර පැනීම. දුර පැනීමේදී ශිල්පීය ක්‍රම 3ක් භාවිතා කරනවා. ක්‍රීඩකයා ගුවනේදී දක්වන චලනය අනුව මෙම ක්‍රම එකිනෙකට වෙනස් වෙනවා. 1. එල්ලෙන ක්‍රමය. 2. පාවෙන ක්‍රමය. 3. ගුවනත පියවර මාරු කිරීමේ ක්‍රමය. දුර පැනීමේ ශිල්පීය ක්‍රමයේ අවදි. දුර පැනීම කුමන ශිල්පීය ක්‍රමයකදී වුවත් ප්‍රධාන අවදි 4කින් යුක්ත වෙනවා. 1. අවතීර්ණ ධාවනය. 2. නික්මීම. 3. ප්‍රියාසරය. 4. පතිත වීම. දැන් දුර පැනීමේ නීති රීති. දුර පැනීමේ නීති රීති වලට අනුව පහත අවස්ථා අසාර්ථක පැනීමක් ලෙස සලකනවා. 1. නික්මීමේදී නික්මීමේ රේඛාවට ඉදිරි භූමිය ශරීරයේ කුමන හෝ කොටසකින් ස්පර්ශ කිරීම. 2. නික්මීමේ පුවරෙහි පිටත දෙපසින් පතුල තබා නික්මීම. 3. පැනීමේදී නික්මීමේ රේඛාවෙහි පතිත වීමේ පෙදෙස අතර භූමිය ස්පර්ශ කිරීම.
4. ධාවනයේදී හෝ පැනීමේදී හෝ කරනම් ක්‍රම භාවිතා කිරීම. 5. පතිත වීමේදී ඇති කළ ආසන්නම සලකුණට වඩා මෙහා පිටත භූමිය ශරීරයේ කොටසකින් ස්පර්ශ වීම හෝ ස්පර්ශ කරමින් පතිත වීමේ පෙදෙසින් පිටවීම. 6. ක්‍රීඩක අංකය නිවේදනය කිරීමෙන් පසු ප්‍රයන්තය ආරම්භ කිරීමට විනාඩියකට වඩා කාලයක් ගතවීම. මේ ඔබ දකින්නේ දුර පැනීමේ ක්‍රීඩා පිටියයි. උස පැනීම. උස පැනීම මලල ක්‍රීඩා වර්ගීකරණය යටතේ සිරස් පැනීමට අයත් ඉසව්වක්. ඒ වගේම අතීතයේ ඉඳන්ම උස පැනීම සඳහා විවිධ ශිල්පීය ක්‍රම යොදාගෙන තියෙනවා. හරස් දණ්ඩ තරණයේදී ශරීරයේ පිහිටන ආකාරය අනුව ශිල්පීය ක්‍රම 5කට බෙදෙනවා. 1. කතුරු පිම්ම. 2. පෙරදිග පිම්ම. 3. බටහිර පිම්ම. 4. ස්ට්‍රැඩල් පිම්ම. 5. පොස්බරි ප්ලොක් ක්‍රමය. උස පැනීමේ ශිල්පීය ක්‍රමයේ අවදි. ඕනෑම ශිල්පීය ක්‍රමයක් යටතේ උස පැනීම ප්‍රධාන අවදි 4කින් සිදුවෙනවා. 1. අවතීර්ණ ධාවනය. 2. නික්මීම. 3. හරස් දණ්ඩ තරණය. 4. පතිත වීම. උස පැනීමට අදාළ නීති රීති. උස පැනීමේ නීති රීති වලට අනුව පහත අවස්ථා අසාර්ථක පැනීමක් ලෙස සලකනවා. 1. පැනීමකදී තරඟකරුගේ ක්‍රියාවන් නිසා හරස් දණ්ඩ ආධාරක මත නොරැඳී වැටීම. 2. හරස් දණ්ඩ තරණය කිරීමට පෙර පතිත වීමේ ප්‍රදේශය හෝ ආධාරක කණු දෙපසින් පිහිටි භූමිය ශරීරයේ කුමන හෝ කොටසකින් ස්පර්ශ කිරීම. මෙහිදී නික්මීම කරන්න ඕනේ තනි පාදයේ. උස පැනීමකදී පිටම අසාර්ථක උත්සාහ 3කින් පස්සේ ක්‍රීඩකයා ඉවත් කරනවා. කිසියම් උසක් පැනීම නොකර ඊළඟ උසට යාමේ අයිතිය තරඟකරුවෙකුට තියෙනවා. එහෙත් පැනීම නොකර එම උස නැවත පැනීමට අවසරයක් නැහැ. මේ ඔබ දකින්නේ උස පැනීමේ ක්‍රීඩා පිටිය. පැනීම වලට අදාළ මේ අභ්‍යාසයත් ඔබ කළ යුතුමයි. මලල ක්‍රීඩා ඉසව් වර්ගීකරණය යටතේ පිටිය ඉසව් වල දැමීම් හා විසිකිරීම ගැන කතා කරමු. දැමීම් හා විසිකිරීම. දැමීම් හා විසිකිරීම අප සියලු දෙනා විසින්ම කරනු ලබන සාමාන්‍ය ක්‍රියාවක්. මෙය මිනිසාට ස්වාභාවිකවම ලැබී ඇති චාලක හැකියාවක්. පසු කාලීනව දැමීම් හා විසිකිරීම අනෙක් ඉරියව් මෙන්ම තරඟකාරී ඉසව්වක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. දැමීම් හා විසිකිරීම වර්ගීකරණය. මල්ල ක්‍රීඩා වර්ගීකරණය යටතේ දැමීම් හා විසිකිරීම 4ක් දකින්න පුළුවන්. යගුලිය දැමීම, කවපෙත්ත විසිකිරීම, හෙල්ල විසිකිරීම, මිටිය විසිකිරීම ආදියයි. දැන් අපි බලමු යගුලිය දැමීම පිළිබඳව. යගුලිය දැමීමේ ශිල්පීය ක්‍රම දෙකක් තියෙනවා. 1. පෙරියෝ බ්‍රයන් ක්‍රමය. ඒකටම කියනවා රේඛීය ක්‍රමය කියලා. 2. කරකැවී වීසිකිරීමේ ක්‍රමය. ඒකට කියන තවත් නම භ්‍රමණ ක්‍රමය. පෙරියෝ බ්‍රයන් ශිල්පීය ක්‍රමයේ ප්‍රධාන අවධි. පෙරියෝ බ්‍රයන් ක්‍රමය මගින් යගුලිය දැමීමේදී ප්‍රධාන අවධි 5කින් යුක්ත වෙනවා. 1. සූදානම් වීමේ අවධිය. 2. පිටුපසට ලිස්සීමේ අවධිය. 3. ජව ඉරියව්ව. 4. මුදා හැරීම. 5. පශ්චාත් ඉරියව්ව ලෙස. මේ ඔබ දකින්නේ යගුලිය දැමීමේ ක්‍රීඩා පිටිය. කවපෙත්ත වීසිකිරීම. කවපෙත්ත වීසිකිරීමේ ඉසව්වේදී කරකැවී විසිකිරීමේ ශිල්පීය ක්‍රමය භාවිතා කරනවා. කවපෙත්ත විසිකිරීමේ ශිල්පීය ක්‍රමයේ අවධි. කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ ප්‍රධාන අවධි 6ක් දකින්න තියෙනවා.
1. සූදානම 2. ආරම්භක ඉරියව්ව 3. භ්‍රමණ අවස්ථාව 4. ජව ඉරියව්ව 5. මුදා හැරීම 6. පශ්චාත් ඉරියව්ව ලෙස මෙම රූප සටහනෙන් පැහැදිලි කරන්නේ කෝපෙත්ත විසිකිරීමේ ක්‍රීඩා පිටියයි. යගුලිය දැමීමේදී හා කෝපෙත්ත විසිකිරීමේදී බලපාන නීති රීති. තරගයක් ආරම්භ කළ පසු කවය උපකරණ පතිත වන පෙදෙස පුහුණු කටයුතු සඳහා යොදා ගැනීමට අවසර නැත. තරගකරුවන්ගේ සියලුම වාරවලදී හොඳම දක්ෂතාව අනුව ජයග්‍රාහක ස්ථාන තීරණය කරනු ලබනවා. කවය තුළ නිශ්චල ඉරියව්වක සිට ප්‍රයන්තය ආරම්භ කළ යුතු වෙනවා. ප්‍රයන්තය සිදු කිරීමේදී දැමීමේදී අදාළ සීමාව තුළම සිටිය යුතු වෙනවා. උපකරණ බිම ස්පර්ශ වන තුරු කවය තුළම ඔබ සිටිය යුතුයි. ප්‍රයන්තයෙන් පසු ක්‍රීඩකයා පිටවිය යුත්තේ කවයේ පසුපස භාගයෙන්. සිරුරේ කවර කොටසක් වුවද කවයෙන් පිටත පොළවේ හෝ යකඩ පට්ටමේ මුදුනේ හෝ නැවතීමේ පුවරුවෙහි මුදුනේ හෝ ඉන් පිටත ස්පර්ශ කිරීම අසාර්ථක ප්‍රයන්තයක් ලෙස සලකනවා. කිසි විටකත් ආවරණ පැළඳීමට අවසරයක් නැහැ. ඔබ ඉදිරියේ දිස්වන්නේ දැමීම් හා විසිකිරීමේ අභ්‍යාසයයි.